ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට. පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාමට අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. වසර දෙකකට පසු ඉරානයේ පාසල් නැවත විවෘත කරයි. ඊයේ කැඳවා තිබූ විශේෂ කැබිනට් සාකච්ඡාවෙන් පසු සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාමට අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ. ඊයේ කැඳවා තිබූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් වූ සමූහ ඉල්ලා අස්වීමේ ලේඛනයට අමාත්‍යවරු අත්සන් තැබීමත් සමග සමස්ත කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව අද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සැවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇරයුම් කර ඇති බවයි. ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් සමස්ත රටවැසියන් සහ උපනුපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතුව ඇති බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්. ඒ සඳහා අමාත්‍ය දුහර බාර්ගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කර තිබෙනවා. ඒ අනුව පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් 4 දෙනෙකු අද පෙරවරුවේ පත් කිරීමටයි පියවර ගත්තේ. විදේශ කටයුතු සහ මුදල් කටයුතු අමාත්‍ය දුහර සහ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙක් සහ ප්‍රධාන සංවිධායකවරයෙක් පත් කර ගැනීමට අවශ්‍ය බැවින් එම අමාත්‍යවරුන්ගේ පත්කිරීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පත් කර ඇති අතර මහා මාර්ග අමාත්‍ය දුහරේ හිටපු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාටත් අධ්‍යාපන අමාත්‍ය දුහරේ එම දුහරේ දැරු දිනේෂ් ගුණවර්ධන මහතාටත් විදේශ අමාත්‍ය දුහරේ නැවත වරක් මහාචාර්ය ජේල් පීරිස් මහතාටත් ලබා දී තිබෙනවා. රටේ පවතින ජාතික අභියෝගය විසඳා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් සමග ඉදිරියේදී සාකච්ඡා කර ස්ථීර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සර ආණ්ඩුව ජනතුමා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට කැඳවීමක් කිරීමට නියමිතයි. ඒගොල්ලන්ව තිල්ලලා තිබුණානේ. මේ අභියෝග ජය ගැනීමට රට මුහුණ දෙන්න. එදිනෙදා ආණ්ඩු ක්‍රමය හා පාර්ලිමේන්තු කටයුතු ගෙන යා යුතුයි. ඒ සඳහා සභානායකවරයෙක්, ඒ වගේම සංවිධායකතුමා, ඒ වගේම මුදල් අමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා හැටියට දිරුම් දෙනවා. මේ අතර කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන්ද මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. ජනාධිපතිවරයා ඉල්ලා අසූ පමණින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පත්වන්නේ වෙනම ඡන්දයකින්, පාර්ලිමේන්තුව වෙනම ඡන්දයකින්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. විධායකයේ අධිපති ජනාධිපතිතුමා, සන්නද්ධ සේවානි සේනාධිනායක ජනාධිපතිතුමා මේ සියලු කාරණාත් එක්ක ගත්තට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් සිය ලේකම්වරුත් එක්ක රට කරගෙන යන්න. හැබැයි අපිට පාර්ලිමේන්තුව අවශ්‍ය වෙනවා අයවැය සංශෝධනය කරගන්න ගියාම මෙතන ගියාම හදිසි නීති සම්මත කරන්න. රට යම්කිසි අරාජික තත්වයකට යන්න පුළුවන් නම් එවැනි දෙයක් වුණොත් ලංකා ඉතිහාසය තුළ
තාම වෙන තත්ත්වයක් අපිට දකින්න ලැබිලා නැහැ. දෝෂාභියෝග චෝදනාවකින් ඉවත් කරන්න පුළුවන් නැත්නම් සිය දූරයෙන් ඉල්ලා අසුනොත් විශ්‍රාම ගත්තොත් මියාමත් පමණයි. ඒ ඇර ජනාධිපතිවරයාව ඉවත් කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒක ආත්‍යන්තර වශයෙන් වෙන්න පුළුවන්, දේශීය වශයෙන් වෙන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවයි නෛතික පදනමක් නැහැ. ජනාධිපතිවරයා සිය දූරයෙන් ඉල්ලා අසුනොත් වහම ජනාධිපතිවරණයක් තියන්නෙත් නැහැ. ඉදිරි කාලය තුල අපි දකින දේ තමයි ඉන්න අග්‍රාමාත්‍යවරයා හෝ ඊළඟට ඉන්න කෙනා ඒ ධූරයේ වැඩබාර අරගෙන යනවා. ඊට පස්සේ නිල කාලය අවසන් වුණාම තමයි ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තියෙන්නේ. නමුත් අවශ්‍යම නම් ජනාධිපතිවරයා සිය ධූරය අයින් වුණා අනිත් අය බාර ගන්නෙ නැහැ. පාර්ලිමේන්තුවක් කියනවා. අන්න එවැනි අවස්ථාවකදී පුළුවන් ජනාධිපතිවරණයකට යෑම සඳහා ක්‍රියා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ඇති මොහොතක හිස් වී ඇති ප්‍රබල අමාත්‍ය දුර සියල්ල දේශපාලනයට පිවිස නොමැති වෘත්තිකයන් වෙත ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේදී සිදු කළ යුතු බව ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. පෞද්ගලික අවුරුදු 5කට කාලයක තුල ඒ අය කරලා අසාර්ථක වෙලා තිබෙන බව ජනතාව තේරුම් ගන්න තියෙනවා. අපිට ප්‍රශ්න පැහැදිලියි. ඒ අයට නැවත වරක් දුන්නයි කියලා කියන්නේ ඒ தත්වෙම තමයි. ඊළඟට තව කට්ටියක් කවදාවත් ඒක කරගන්න බැරුව ලත වෙලා අපිට මේ වෙලාවත් දෙන්න කියලා කියන්නේ ඒක අසාර්ථක තත්ත්වයක්. ඒ උන් කිසිම දර්ශනයක් ඉදිරිපත් කළා නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේදී Taman බලයක් අතර ගන්නවද නැද්ද කියලා. ඔවුන් අවංක නම් මේ වෙලාවේදී ඉදිරිපත් කරලා කියන්න ඕන ජනාධිපතිතුමාට අපි අපේ පක්ෂයෙන් අපිට පුළුවන් දේ අපි කරලා දෙන්නම්. ඒකට අපි සහයෝගය දෙන්නම් කියලා. නමුත් බලය අතට ගන්න පරමාර්ථයෙන් ඒවා විවේචනය කර ඉන්නවා නම් ඒක සුසු තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා මම කියන දේ තමයි මේ වෙලාවේදී හොයලා බලන්න ඕනේ ඉක්මනටම ක්‍රියා කරලා කවුද එළියේ ඉන්න ඒ පිළිබඳව හැකියාවක් තියෙන කණ්ඩායම් මොනවද කියලා. දැන් උදාහරණයක් හැටියට ආහාර සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් මේ අවස්ථාවේදී ඒ පිළිබඳව ව්‍යාපාර ප්‍රජාව තුළ ඉතාමත් හොඳින් සාර්ථකත්වයට ව්‍යාපාර වශයෙන් පත්වෙච්ච අය ඉන්නවා. ඒ අයට කතා කරලා ඒ අයට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතුව තමන්ගේ කැපවීම කරන්න පුළුවන් නම් ඒ අයට බාර දිය හැකි. වෘත්තිකේ පත් කරගන්න බැරි කමක් නැහැ. වෘත්තිකයන්ට අද වෙනකොට ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කළා ඔවුන්ට ආරාධනා කරන්න ඕනේ. අපේ රටේ දේශපාලනය කරන්න කැමති නැති නැත්නම් ඡන්දයකින් බලයට එන්න කැමති නැති වෘත්තිකයන් අනන්තවත් ඉන්නවා. ඒ අයට ඒ හැකියාව තියෙනවා. ඒ අය දේශපාලන වශයෙන් කටයුතු කරන්න ඒ අය කැමති නැත්තේ. ඉතින් ඒ නිසා ඒ අයට ආරාධනා කළා පත් කළ മന്ത്രීන් හැටියට වුණව පත් කළා. ඒ අයට මේ ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපය ලබා දෙනවා මිස මේ ඉන්න කට්ටියගෙන් ආණ්ඩුව වෙන මාරු කිරීමක් කරනවා නම් මම හිතන්නේ ජනතාව කැමති වෙන එකක් නැහැ. එකපාරට ෂණික මැතිවරණයකට මේ වෙලාවේ යනවායි කියලා කියන්නේ අපි සියදිවි නසා ගැනීමක් කියන එකයි මම හිතන්නේ. ඒ නිසා අපේ ජනතාව මේ ගත්ත ක්‍රියාමාර්ගයේ ඊටාත්ම වටිනවා. ඒක අපි බාල කරගන්න නැතුව එහි අගය නැති කරගන්න නැතුව අපි ඉවසගෙන බලමු මේ කියන తాවකාලික රජය මගින් යම්කිසි සහන සීමාවක් අපිට ලබා දෙනවාද අපිට ඉක්මනින් මැතිවරණයක් ලබා දෙනවාද ඒ වගේම මේ වෙලාවේදී ජනාධිපතිතුමා මෙතෙක් කල්ගත කර සිටිය ව්‍යවස්ථාව වහාම ගෙන ඒමටත් පියවර ගන්නවාද කියන එක අපිට බලා සිටින සිදුවේ. හෙට සිට අප්‍රේල් 8 වනදා දක්වා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි කප්පාදු කාලසටහන සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එම දිනවලදී පැය 6යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි අවසර ලබා දී ඇත්තේ. මේ අතර විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය අවම කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට යෝජනා 5ක්ද ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස විදුලි කප්පාදුව අඩු කිරීමට අදාළ නිර්දේශ 5ක් වහාම ක්‍රියාත්මක වන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. කැලණිතිස්ස බලාගාරය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම, දැනට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවන සොජෙස්ට් බලාගාරයේ ඉතිරි මෙගාවොට් 33ක ධාරිතාවයේද ජනනය සඳහා එක් කිරීම මෙම නිර්දේශ අතර ඇතුළත්. එමෙන්ම දැනට මෙගාවොට් 20ක් අඩුවෙන් ක්‍රියාත්මක වෙස්ට් කෝස්ට් බලාගාරය උපරිම ධාරිතාවෙන් ජනනය සඳහා යොදා ගැනීම විදුලි කප්පාදුව අඩු කිරීමට නිර්දේශ කර තිබෙනවා. මතුගම තුල්හිරිය සහ කොළොන්නාව බලාගාර ක්‍රියාත්මක කර මෙගාවොට් 20ක ධාරිතාවක විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම, අක්‍රිය පෞද්ගලික බලාගාරයක් වන ඒෂියා පව බලාගාරයේ රැස් කර ඇති දැවිතෙල් තොගය ලංකා විදුලි බල මණ්ඩලයේ සබ්ගස්කන්ධ A සහ B බලාගාරවලට ලබා දීමද මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට එක් කර ඇති නිර්දේශ අතර වනවා. මේ අතර අද දිනේ පැය 4:00ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.
එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ පැය 7ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලා තිබූ බවයි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිවා කාලයේදී පැය 3ත් 4ත් අතර කාලයකටත් රාත්‍රී කාලයේදී පැය භාගයක විදුලි කප්පාදුවකටත් අවසර ලබා දීමටයි මහජන උපයෝගිතා කොමිසම පියවරගෙන ඇත්තේ. මේ අතර ඉන්දියානු ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් තවත් නෞකාවක් අද මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ පෙරේදා මෙරටට පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක තොගය ඊයේ දිනේ සිට බෙදා හැරීමට කටයුතු කළ බවයි. එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක්ද අද මෙරටට පැමිණීමට නියමිත බව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අකණ්ඩව සිදු කරන බවයි. දහසකට ආසන්න උතුම් ධාතුන් වහන්සේලා සියැසින් දැක බලා ගන්නට අවස්ථාව උදා කරන උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය අද දිනේත් පැවැත්වෙනවා. පොල්ගහවෙල මහමෙවුනාව භාවනාසපු පරිශ්‍රයට අද දිනේත් සදැහැතියන් බොහෝ පිරිසක් පැමිණෙන අයුරු දක්නට ලැබුණා. ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය දහසකට ආසන්න උතුම් ධාතුන් වහන්සේලා සියසින් දැකබලා ගන්නට අවස්ථාව උදා කරන උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය අද දිනේත් පැවැත්වෙනවා. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේත් 80 මහා ශ්‍රාවකයාණන් වහන්සේලාගේත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත් ඇතුළුව උතුම් ධාතුන් වහන්සේලා දහසකට ආසන්නව සියසින් දැකබලා ගන්නටයි මෙම අවස්ථාව උදා කර දී ඇත්තේ. පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපු පරිශ්‍රයේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියේදී ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට සැදැහැතියනට අවස්ථාව සලසා දී තිබෙනවා. ධාතු වන්දනා පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ උදෑසන 6 සිට රාත්‍රී 11 දක්වායි. උතුම් ධාතුන් වහන්සේලා වන්දනාකොට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගන්නට අද දිනේද සැදැහැතියන් විශාල පිරිසක් පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපු පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා. උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය එළඹෙන අප්‍රේල් මස 10 වන දින දක්වා පැවැත්වෙනවා. සසර පුරා බොහෝ කල් සැපසාදා දෙන ධාතු වන්දනාවෙන් ලැබෙන දුර්ලභ පුණ්‍ය සම්පත්තිය මනාසේ රැස් කරගන්නට සැදැහැති ඔබටත් උත්තම ශ්‍රී ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය සමගින් එක්වන්නට මෙත් සිතින් ආරාධනා. අකණ්ඩව දෙවන දිනටත් මෙරටින් එක් කොවිඩ් මරණයක් පමණක් වාර්තා වී ඇති බව සෞඛ්‍යංශ තහවුරු කර තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 106 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,61,991ක් ලෙසයි. එමෙන්ම ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව එලෙස මිය ගොස් තිබුණේ අවුරුදු 60ට අඩු පිරිමි පුද්ගලයෙක්. එලෙස ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණයත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 16,481ක් ලෙසයි. කෙසේ වෙතත් අඛණ්ඩව මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට අඩු මට්ටමක පැවතියත් වසංගත අවදානම තවදුරටත් එලෙසින්ම පවතින බැවින් සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය ඉතා වැදගත් බව සෞඛ්‍යාංශ විසින් දැනුම් දෙනු ලැබුවා. එමෙන්ම එන්නත්කරණය හරහා මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු මට්ටමක පවතින බැවින් ඉදිරි වසංගත අවදානම හමුවේ එන්නත්කරණයේ නොවූ පුද්ගලයන් එන්නත්කරණයට ලක්වීම අතිශය වැදගත් බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 8,218ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්ුණේ 6,37,292ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනෙන් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එහි දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු යාපනයේ විශ්වවිද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ මතුව ඇති පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඒ අනුව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් නිවාසිකාගාරවල සිටින සිසුන්ටද ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් අවසන් වසර සිසුන්ගේ විභාග කටයුතු පැවැත්වෙන බැවින් ඔවුන්ට ඒ සඳහා සහභාගී වීමට අවසර ලබා දී තිබෙනවා. ජපන් ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500ක ප්‍රධානයක් ලබා දීමට එරට රජයේ එකඟත්වය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශාක ස්වස්ථතා සහතිකකරණය වැඩි දියුණු කිරීම තුළින් ඉක්මනින් නරක් වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම උදෙසායි එම ප්‍රදානය හිමිවන්නේ. ජාතික ශාක නිරෝධායන සේවය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සහ ඊට අදාළ වෙළඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා රෝග හා පලිබෝධවලින් තොර නිරෝගී ශාක සහ ශාක නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමින් වෙළඳාම් කිරීම සඳහා පහසුකම් සැලසනු ලැබෙනවා. අපනයන සහතික ශක්තිමත් කිරීම මෙන්ම ආනයන පරීක්ෂා කිරීම සඳහා රට තුළට ඇතුළු වන සහ පිටවන ස්ථානවල රෝග විනිශ්චය සඳහා අවශ්‍යතා සපුරාලීම හරහා ශාක සනීපාරක්ෂක සහතික කිරීමේ පහසුකම තවදුරටත් වැඩි දියුණු කිරීමටයි එම ආයතනය අපේක්ෂා කරන්නේ. නායකත්වය වෙනුවෙන් යහපත් දෙයක් ලෝකයට ලබා දෙන ලෙස ඉල්ලීම් කළ නායකයෙක්. මේ කියන්නේ ඒ ගැන. භූතානයේ ප්‍රධානයා විදියට හඳුන්වන්නේ ඒ රටේ රජතුමා. රජතුමාට අමතරව විධායක බලය ක්‍රියාත්මක වෙන්නේ රජයක් යටතේ. මේ කියන්නේ ඒ ගැන නෙවෙයි. මේ කියන්න යන්නේ භූතානයේ රජතුමා වන ජිග්මේ කේසර් නම්ගියල් වැංගිචුක් රජුගේ 40 වන උපන්දිනය ගැන. ඇත්තනම ඒ උපන්දිනය වැදගත් වෙන්නේ ලෝකයටම වටින පණිවුඩයක් ඉතිරි කරපු නිසා. භූතානයේ විධායක බලය ක්‍රියාත්මක කරන එරට අග්‍රාමාත්‍යවරයා තමන්ගේ රටේ රජතුමා වෙනුවෙන් අපූරු ප්‍රකාශයක් මේ උපන්දිනයේ දවසට සමගාමීව සිදු කරනවා. ලෝටේ ෂෙරිං තමයි භූතානයේ අග්‍රාමාත්‍යවරයා. ඔහු ජිග්මේ කේසර් රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් රටවැසියන්ට අපූරු ඉලක්කයක් ලබා දෙනවා. ඒ තමයි රටවැසියන් ආදරය කරන රජු වෙනුවෙන් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අයාලේ යන සුනකෙක් ඇති දැඩි කරන්න කියන එක. අග්‍රාමාත්‍යවරයා කියනවා රජු වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් හොඳම දේ මේ සුනකයින් ආරක්ෂා කරගෙන ආදරෙන් ඇති දැඩි කිරීම කියලා. ඒ වගේම ඔහු කියනවා ඒ සුනකයින් ඇති දැඩි කරන්න බැරි නම් තවත් දෙයක් රටවැසියන්ට කරන්න පුළුවන් කියලා. ඒ තමයි අලුත් පැලයක් ලෝකය වෙනුවෙන් පැල කරන්න කියන එක. මේ කාරණා දෙකම ලෝකයට කියා දෙන්නේ වටින පාඩමක්. භූතානය තුළ වේදි සුනකයින් වැඩි වශයෙන් දකින්න පුළුවන් වගේම සතුන්ටත් මිනිසුන්ටත් යහපත් විදිහට මේ ගැටලුව විසඳන්නයි භූතාන අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. ඒ වගේම භූතානය කියන්නේ ගස්වැල් වලින් පිරිච්ච රටක්. භූතානයේ වනගහනය 69ක් වගේ අගයක්. එහෙම තත්ත්වයක් තිබියදීත් ඔවුන් තවදුරටත් ලෝකය ගැනත් තමන්ගේ රට ගැනත් හිතනවා. ඒ වගේම භූතානයේ අරමුණ දළ ජාතික සතුට. ඒ වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව මේ සියලු නායකයින් ඉදිරියට යනවා. ඉතින් භූතානයේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ රටේ රජුගේ උපන්දිනයට මේ විදියට වටිනා පණිවුඩයක් ලබා දුන්නේ නියෝගයක් විදියට නෙවෙයි. ඉතින් මේ ඉල්ලීමට භූතානයේ ජනතාවකින් යහපත් පිළිතුරු ලැබී තිබුණා. මේ පළමු අවස්ථාව නෙවෙයි. මීට කලින් භූතානයේ රජුට අලුත් දරුවෙක් ලැබුණ වෙලාවෙදිත් භූතාන ජනතාව පැලයක් රෝපණය කරන්න එක් වුණා. මේ හැම දෙයකින්ම මේ නායකයන් බලාපොරොත්තු වෙන්නේ දළ ජාතික සතුට. භූතානයේ ජනතාව මේ කාර්යයන් කරන්නෙත් ලොකු සතුටකින්.
අවධානය විදෙස් පුවත් වෙත. වසර දෙකකට පසු ඉරානයේ පාසල් නැවත සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු ඉරානයේ පාසල් සහ විශ්වවිද්‍යාල වසර දෙකකට පසුව නැවත ආරම්භ කර තිබෙනවා. 2020 වසරේ පෙබරවාරි මාසයේ ඉරානයේ වසංගතය ආරම්භ වූ දා සිට සම්පූර්ණයෙන්ම පාසල් වසා දැමුණු අතර ඇතැම් පාසල් සහ විශ්වවිද්‍යාල මීට පෙර අර්ධ වශයෙන් ආරම්භ කර තිබුණා. ඒ අනුව සිසුන් සහ ගුරුවරුන් පන්තිවලට පැමිණීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර පන්තිවල සිසුන් අතර දුරස්ථ භාවය වැඩි කිරීමටයි එරට රජය පියවරගෙන ඇත්තේ. ඊට අමතරව සිසුන් කණ්ඩායම් 3කට බෙදා පාසල් වෙත ගෙන්වීමටද එරට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර තිබෙනවා. මේ අතර හොංකොං නායිකා කැරී ලෑම් මහත්මිය බලයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇය දෙවැනි දූර කාලයක් අපේක්ෂා නොකරන බවට ප්‍රකාශ කර ඇති බවයි. ඇයගේ පාලන කාලය තුළදී හොංකොං ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් දැඩි ලෙස බලපෑමට සහ සෝදාපාලුවට ලක් වූ බවයි එරට සිවිල් සංවිධාන පෙන්වා දී ඇත්තේ. හොංකොංහි ප්‍රධාන විධායකයා ලෙස ඇය කටයුතු කළ කාලය තුළදී චීනය දැඩි ලෙස එරට කටයුතුවලට මැදිහත් වූ බවද විදේශ විචාරකයන් පෙන්වා දෙනවා. 64 හැවිරිදි ලෑම් මහත්මිය 2017 වසරේදී හොංකොංහි පාලකයා ලෙස චීනය විසින් පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් දුහුරෙන් ඉවත්වීමෙන් අනතුරුව සිය පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වය ලබා දී කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 5 වෙනිදා ශ්‍රී ලංකාවේදී පළමුවරට සිංහල භාෂාවෙන් මුද්‍රිත ලේඛනයක් නිකුත් කර ඇත්තේ 1737 වසරේ අප්‍රේල් මස 5 වන දිනයි. ඒ මෙරට ලන්දේසි පාලන සමයේදී. දක්ෂ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික ගියේ නිර්මාතෘ වූ සංගීතඥ ආනන්ද සමරකෝන් මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1962 වසරේ අප්‍රේල් මස 5 වන දිනයි. රියදුරකු රහිත ලොව ප්‍රථම දුම්රිය ගමන ලන්ඩනයේ උමං දුම්රියක් මගින් සිදු කර ඇත්තේ 1964 වසරේ අප්‍රේල් මස 5 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.